නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර මේ මොහොතේදීම නිවන අත්දැකීමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් තමන් තුල තමන් ජීවත් වන්නා වූ එම නැත්නම් සෝතාපට්ටි මාර්ගය තුල ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්නා වූ ලෝකවාසී සියලු පින්නතුනි, එලෝතුරා අමාමෑණී අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අනුදැන වදාරන ලබුවා වූ සතර සතිපට්ඨානයේ හෙවත් ඒකායන මාර්ගයට බැසගත්තා වූ ලෝකයේ විවිධ ස්ථානවල විවිධ ඉරියව්වල විවිධ ආකාරයන්ගෙන් ඉන්නා වූ මේ සියලු පින්නතුන් තමා තුළින් තමා ධර්මය අත්දකින්නා වූ මොහොතේවත් ආර්ය මාර්ගය තුල තමා මේ මොහොතේ ගත කරන්නේ කෙසේද කියන ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වෙන්නා වූ වෙලාවයි මේ උදා වෙලා තියෙන්නේ. ඒ සඳහා මේ පින්දුණ්ඩ සම්මත වශයෙන් දිනය ලැබිලා තියෙන්නේ වර්ෂ 2017 ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වේලාව උදෑසන 5 පහ වෙලා තියෙනවා. මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන්නා වූ මේ අග්ගොන ප්‍රදේශයේ පිහිටි ඒ ආරණ්‍ය සේනාසන කුටිය තුල තිබෙනා වූ ඔරලෝසුවට අනුව වෙලා. ඒ ආරණ්‍ය කුටිය තුල මේ පින්නු දන්නවා සම්මුතික වශයෙන් පාවිච්චි වෙලා තියෙන්නේ ඒ පින්වත් පවුලකට අයත් ඒ Tamanගේ පෞද්ගලික ධන දීපල ඒ පින්වත් පවුල මේ වන විට මේ පෞද්ගලික Tamanගේ නිවාසය ස්වාමින් වහන්සේගේ ආරණ්‍ය සේනාසන කුටිය ලෙස වැඩ වාසය කරන්න පූජා කළ තිබෙන නිසා. ඒ නිසා ලෝකයේ ඕනෑම තැනකින්නාව පින්නදුණ්ඩ මේ ස්වාමින් වහන්සේ හමු වීම සඳහා පෞද්ගලික උත්සාහයක් දරන්නේ නැතුව ඒ සඳහා අතිරේක වියදමක් වෙනත් ආකාරයක කැපකිරීමක් කාර්යයක් කරන්නේ නැතුව තමා ඉන්නා වූ තමාගේ නිවස වෙන්න පුළුවන්, තමාගේ කාර්යාලය වෙන්න පුළුවන්, තමාගේ වැඩපොළ වෙන්න පුළුවන්, තමාගේ ගොවිපොළ වෙන්න පුළුවන්, වෙනත් ඕනෑම තැනක වෙන්න පුළුවන්, තමා ඉන්නා වූ ඕනෑම ඉරියව්වක වෙන්න පුළුවන්, ඇඳුම් ඇඳගෙන වෙන්න පුළුවන්, ඇඳුම් නැතුව වෙන්න පුළුවන්, මංගල ඇඳුමෙන් ඉන්න පුළුවන්, අවමංගල ඇඳුමෙන් ඉන්න පුළුවන්. ඒ මොන ආකාරයෙන් වුණත් තමාට මේ ධර්මය තමා තුළින් අත්දකින්න ගැටලුවක් වෙලා නැහැ. අන්න තමා තුළින් තමා මේ ධර්මය අත්දකින්න තමයි පින්නතුනි මේ අනන්තවත් බුදු පියාණන් වහන්සේලා විසින් අනන්තවත් සංසාරයක් පුරාවට දේශනා කළ තිබෙනා වූ මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මෙන්න මේ අනුපස්සනා හතරක්. අන්නේම ඊයරා සතර සතිපට්ඨානය තුලින් පමණයි සංසාරයෙන් ඈතර වීම සඳහා මේ තමන් තුල තමන්ගේ තිබෙන්නා වූ අගුණ එකින් එක අඩු වෙමින් යන්නේ. තමා තුල නැත්තා වූ තමා තුන වැඩි යුතු වන්නා වූ ඒ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් තුල තිබෙන්නා වූ ගුණ වැඩෙන්නේ, රහතුන් වහන්සේ නමක් තුල තිබෙන්නා වූ ගුණ වැඩෙන්නේ කියන එක දැන් මේ වන විට තමා තුල සිද්ධවන්නා වූ මේ භාවනාව හරහා එහෙම නැත්නම් පර්යංක භාවනාව හරහා සක්මන් භාවනාව හරහා එහෙම සිද්ධ වෙලා තිබෙන බව මේ පින්නතුන් නැවත නැවතම පරීක්ෂා වෙලා තියෙන නිසා නැවත නැවතම තොරතුරු වාර්තා වෙන නිසා තමාගේ අගුණ ක්‍රමානුකූලව අඩුවීමින් යන බව තේරෙන නිසා තමාගේ අතින් සතුන් මැරෙන එක ක්‍රමානුකූලව අඩුවීමින් යන බව Tamanට තේරෙන නිසා තමාගෙන් සිදුවන්නා වූ හොරකම් ක්‍රමානුකූලව අඩුවෙමින් යන බව තේරෙන නිසා තමාතින් සිද්ධවන්නා වූ කාම මිච්ඡාචාරය, කාමයේ වර්ධවා හැසිරීම මේ විවිධාකාර වෙලාවල් පැය දෙකක් තුනක් නෙමෙයි සමහරවිට පැය 4ක් 5කුත් මදි මේ රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා රූපවාහිනිය බලන්න, මේ මැච් බලන්න යන්න, එහෙම නැත්නම් මූදේ නාන්න යන්න, නැත්නම් යාළුවොත් එක්ක කතා කර කර ඉන්න, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ ක්ලබ් වලට යන්න, නයිට් ක්ලබ් යන්න, අරේ යන්න, මෙහි යන්න විවිධාකාර දේවල් දවසේ පැය 24 මදි. හැබැයි පැය 24 මදි වුණත් ඒව කරන්න තියෙන අවස්ථාව හොයන බලන එක, ඒ සඳහා සැලසුම් කරන එක,
ඒ සඳහා විවිධාකාරයේ රටරටවල් හොයන එක මේකට මදි වෙලා තිබුණු කාලය මේක කරලා ඉවරක් කෙලවරක් දකින්න බැරුකම තියෙන නිසා ඒ නිසාම නැවතනද හොරකම් කරන්න සිද්ධ වෙච්ච එක ඒ නිසාම නැවතනද බොරු කියන්න සිද්ධ වෙච්ච එක ඒ නිසාම නැවතනද රහමෙර පානය කරන්න සිද්ධ වෙච්ච එක කෙලවරක් නැතුව කෙරුණා වූ මෙන්න මේ තමා තුළ තිබුණා වූ දුර්ගුණයන් එකින් එක අඩු වෙලා ගිහිල්ලා මෙන්න මේ දුර්ගුණයන් අඩු වෙනවා ඒ වගේම අනිත් පැත්තෙන් ඊට සාපේක්ෂව තමා මේ බයහිරින් තොරව ලෝකයාගෙන් වෙන්න මේ හුදෙකලාවම විවේකීව මේ විශ්‍රාමයෙන් යුතුව නිවන තුල කාලය ගත කරන බව එහෙම නැත්නම් නිස්සාරණය තුල කාලය ගත කරන බව විවේකයේ තුල කාලය ගත කරන බව තමාටම දැනෙන එක තමයි මෙන්න මේ ආකාරයට නැවත නැවතත් මේ පිණිදුඬ මෙවන් වූ බණක් අහන්න මේ නැවත නැවත චේතනා පහළ. ඒ අනුව මේ පිණිදුන මේ අවස්ථාවේදී මේ පහළ වෙලා තිබෙන්නේ 96 වෙනි අවස්ථාවයි. මොකක 96 වෙනි අවස්ථාවද? ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම. ගිහි ගෙදරදීම නිවනට ප්‍රවිෂ්ඨ වීම කියලා කියන්නේ ගිහි ගෙදර ඉඳගෙනම ගිහි ගෙදර කාර්යයන් එකක්වත් අතපසු නොකර එකක්වත් අඩු නොකර එකක්වත් නතර නොකර මේ ක්‍රමානුකූලව තමා නිවන අත්දකින්න. ක්‍රමානුකූලව තමා විවේකයේ අත්දකින්න. ක්‍රමානුකූලව තමා විශ්‍රාමයේ අත්දකින්න. නිස්සාරණය තුල කාලය ගත කරනවා. දැන් එනකොට මේ පිටුන් තේරෙනවා මීට පෙර නම් විවේකයි කියලා කිව්වේ කොහේ හරි හෝටලෙට ගිහිල්ලා දවස් දෙකක් සතියන්තේ නිවාඩු දවස් දෙකේ අපි විවේක වෙන්න යනවා කියලා විවේක ගත කරන්න කියලා ගියේ විවේක කරලා හෝටලයකට හොයාගෙන. කොහේ හරි නවාතැන් පුළුවන්. තානායමකට. විවේක මධ්‍යස්ථාන කියලා කියන්නේ තානායම වලට. විවේක මධ්‍යස්ථාන කියන්නේ හෝටල් වලට. අන්න ඒක තමයි හොයාගන්නේ. රැයටත් විවේක වෙන්න ඕන නම් දවල් දවසේ රස්සාව කළා මහන්සි වුණාම හවසට යනවා ක්ලබ් එකට. නයිට් ක්ලබ් එකට ගියයි. එහෙම නැත්නම් ක්‍රිකට් ක්ලබ් එකට ගියයි. එහෙම නැත්නම් තවත් ක්ලබ් ගියයි ඕන තරම් මෙන්න මේ ක්ලබ් එකට ගිහිල්ලා යාළුවොත් එක්ක එකතු වෙලා අරක්කු බෝතල් ටිකක් විස්කි බෝතල් ටිකක් ඉස්සරහින් තියාගෙන මේ හරක් මස් ටිකක්, ඌරු මස් ටිකක්, කුකුල් මස් ටිකක්, බලු මස් ටිකක්, හා මස් ටිකක් නැත්නම් මාළු කියයි, අරවා කියයි, මේවා කියයි ඉස්සරහින් තියාගෙන විවිධාකාරයේ ප්‍රතිකඩවලින් මේවා බල කතා කර කර මේවා ගැනම නැවත නැවත මෙන්න මේක තමයි විවේකයේ කියලා මේ පිණුදුන හෙවි. හැබැයි මෙන්න මේ සතර සතිපට්ඨානෙ බැසගෙන කායානුපස්සනාවට බැහැලා මේ පරයන්කයක් කරපු නිසා, සක්මනක් කරපු නිසා සක්මන තුලදී Taman දැක්කා ඊට වඩා වෙනස් වූ විවේකයක් ලෝකෙ තුල තියෙනවා. ඊට වඩා වෙනස් වූ විවේකයක ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ තුල අර වගේ යම් දේවල් හොයන්නේ නැතුව නොසොයා ඉන්න තැන මුකුත් නැති ස්ථානක ඉන්නකොට ඊට වඩා නිර්ාමිෂ විවේකයක් තියෙනවා. නිර්ාමිෂ සුඛයක් තියෙනවා. මොකද අරවයි තිබුණා වූ ඒ සුඛය එදා රැයට බොනවා පුළුවන් තරම් උදේට වමනේ දාන්න පටන් ගත්තම රැය එළිනක වමන යනකොට නම් මේ සුඛයක් තිබුණේ නැහැ. ඊ වගේ උදේ පාන්දර වැසිකිළියට ගියාම පුදුමාකාර ආකාරයේ වැසිකිළි ඉන්න බැරි මට්ටමට මේ ගඳක් කවදාවත් නැති වෙනවා. මේ බීලා ඇවිල්ලා මේ හොඳට මස් කාලා ඇවිල්ලා වැසිකිළි ගියාම ගේත් එක්කම වටේත් එක්කම පරිසරෙත් එක්කම කාර්යාලෙත් එක්කම ගඳ ගන්නවා. උදෙත් බීලාද කියලා තමයි සමහර අය අහන්නේ. උදෙත් බීලාද කියලා නෑ. අනේ බිව්වේ නෑ ඊයේත් බිව්වේ නෑ. දවස් 3කට කලින් නම් බිව්වා. ඒ වුණාට මටත් තේරෙනවා මගේ ළඟම අරපු ගඳයි කියලා. ඔන්නෝම ඔන්නෝම හිටව පින්නතුන තමයි පින්නතුනි මේ බණ ඇහෙන්නේ. සමහර අය ප්‍රකාශ කළාත් තියෙනවා. ඊට කලින් කොහොමද මම හිටියේ? ස්වාමීන් වහන්සේ රෑ කීර ගෙදර ආවේ. ගෙදර ඉන්න අයට කරදරේ කෙලවරක් නැහැ. සමහර දවස් 1යි 2යි සමහර දවස් පොලිසිය වල ඉඳලා උදේට එන්නේ. පස්සෙන්ද කියලා දඩක් ගෙවන්න ඕන. විවිධාකාර දේවල් කළා මේ කෙලවරක් නැතුව මෙන්න මේ ආකාරයට තමන් විඳා වූ දුකේ ප්‍රමාණය. තමන් මේ ලෝකයේ නැවත නැවත යම් දේවල් හොයලා විවේකයේ කියලා හිව්වෙත් මොකද්ද කියලා මෙන්න මේ විවිධ ප්‍රතිකඩ වලින් මේ විවේකේ හොයාගෙන ගිහිල්ලා මේ ඒ හඳාම නැවත නැවත හොරකම් කළා ඒ හරහා හිරේ ගිහිල්ලා සමහරලාට හිරේ නොගින් කොහොම හරි එහෙම බේරලා ඉඳලා දැන් වෙනකොට තමා තුළ මේවා එකින් එක අඩු වෙමින් යනවා කියන එක මේවා එකින් එක අඩු වෙමිට යන සාපේක්ෂව තමා තුළ මේ බුදු පියාණන් වහන්සේ විතරාග නේද බුදු පියාණන් වහන්සේ විත ද්වේෂ නේද කියලා මේ වරින් වර මෙනෙහි වෙන බව. ඒ අනුව මේක සාන්දිටිකයි නේද අකාලිකයි නේද ඒහිපස්සිකයි නේද මේ මමම දකින්නවා මිසක් මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ නෙමෙයි නේද කියලා
තමා තුළම නැවත නැවත මෙනෙහි වෙන අවස්ථා ගන්න. ඒ වගේම මගේ සීලය දැන් කැඩලා නෑ නේද? මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. මයන් හිස්තන අන්න එතකොට දැන් තේරෙනවා ඊටත් වඩා එයාගේ තවත් මේක වෙනස් වෙවි යනවා. දැන් ඔන්න තේරෙනවා මේ විවේකයක් තියෙනවා, විවේකයේ කැඩිලා යනවා. නැවත විවේකයට එනවා, නැවත කැඩිලා යනවා. නැවත විවේකයට එනවා, නැවත කැඩිලා යනවා. ඔන්න ඔය ආකාරයට මේ පර්යංකය තුල සිද්ධ වුණා වූ විපර්යාසය පින්නු. මේ සක්මන තුල සිද්ධ වුණා වූ විපර්යාසයයි මේ කියන්නේ. ආරම්භක අවස්ථාවේදී සක්මනක් කරන්න ඕන කියලා බණ ඇහිච්ච නිසා ඇහිච්ච බණ පිළි නොගත්තට නැවත නැවත බණ ඇහෙනකොට යෝනිසෝ මනසිකාරය කියලා එකක් මේ හාමුදුරුවෝ කියනවා. අනිත් අය නම් යෝනිසෝ මනසිකාරය කියලා වචනේ විතරයි කියන්නේ. මේ හාමුදුරුවෝ යෝනිසෝ මනසිකාරය කරන්න ඕනයි කියලා කියනවා. මෙන්න මේ බණ මෙනෙහි කරන්න ඕනයි කියලා කියනවා. ඒ නිසා මොනවද මේ බණ මෙනෙහි කරන්න ඕනයි කියලා කියන්නේ? අන්න ඒ මෙනෙහි කිරීම කරාන. මොකද්ද බණ මෙනෙහි කරනවා කියලා කියන්නේ? ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? කොයි වෙලාවටද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කරන්නේ කියලා අන්න පින්නතුනි පුළුවන් නම් තවත් යෝනිසෝ මනසිකාරයක් දාගන්න අද බණ වලින්. තවත් යෝනිසෝ මනසිකාරය අද බණ වලින් පටන් ගන්න බණ වලින්මයි අද ඒක. මොකද්ද අද යෝනිසෝ මනසිකාරය? මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අදිරියත්තේ මේ බණ ඇහෙනවා වූ පින්නතුන් මේ බණ ඇහෙන මේ මොහොතේදීම දැන් තමන්ගේ තුල ප්‍රකට වීමක් යනවද කොහොමද බණ මෙනෙහි කරන්නේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කරන්නේ? කොයි මොහොතේද බණ මෙනෙහි කළ යුත්තේ? කොයි මොහොතේද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කරන්නේ? මොකක්ද බණ මෙනෙහි කරනවා කියලා කියන්නේ? මොකක්ද බණ මෙනෙහි කරනවා කියලා කියන්නේ? කොහොමද බණ මෙනෙහි කළ යුත්තේ? ඔන්න ඔය විදියට බින්දුනි අන්න අර කලින් තිබුණා වූ ප්‍රශ්න පත්‍රයට අද දාගන්න ඉස්සරහට අනිත් ටික කපලා බණ කියන එක කලින් දවසේ කිව්වේ මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? අද කියනවා මොකක්ද බණ කියන්නේ? මොනවද බණ කියලා කියන්නේ? අන්න අර යෝනිසෝ මනසිකාරය නැත්නම් අත්‍යන්ත ලක්ෂණය නැත්නම් විවිධාකාර වූ දේවල් එකක දවස්වල මේ පිළිඳුම් කළා ඇති. මොකද්ද පර්යංග භාවනාව කියන්නේ කියලා කළා ඇති. මොකද්ද සක්මන් භාවනාව කරන්න කියලා ඇති. ඇයි සක්මන් භාවනාව කළ යුත්තේ කියලා ප්‍රශ්න අහලා ඇති. අන්න ඒ වගේ පිළිඳුනි අද අහන්න අලුත්ම ප්‍රශ්නයක්. වෙයි මේක මුලින්ම ඇසිය යුතුනා වූ ප්‍රශ්නයක් කියලා හිතාගෙනයි දැන් මෙයාට හිතෙන්නේ මේ හාමුදුරුවෝ බණ කියන්නේ අනිත් පැත්තටයි. ඒක තමයි පිළිඳුනි බණ කියන්නේ අනිත් පැත්තටයි. මේ බණ අහලා සංසාරයෙන් ඈතර වෙනවා කියන්නේ මේක පටිසෝතගාමිනී. මේක පටිසෝතගාමි. මේ ගංගාව පහළට ගලා බසින එක තමයි අනුසෝතගාමි. ඒක තමයි සංසාරේ ලෝකයේ පැවැත්ම. සංසාරේ දුක් විඳීම, ජීවත් වීම, කසාද බැඳීම, දරුවෝ හැදීම, රස්සාවල් කිරීම, සල්ලි එකතු කිරීම. ඒක තමයි මේ අනුසෝතගාමි යන්නම් වාලයා. යන්නම් වාලයා. කරන්නම් වාලේ කිරීම. කරන්නම් වාලේ කිරීම. අන්න එතනින් පිටත් වුණා වූ එක යන්නම් වාලේ යනවත් නෙමෙයි, කරන්නම් වාලේ කරනවත් නෙමෙයි, වෙන දේ වෙන්න දීලා බලාගෙන ඉන්නකොට Tamanට අවබෝධ වෙන දේ මොකද්ද? පටිසෝතගාමි. පටිසෝතගාමි. මේ මොහොතේ මේ පැනවිල්ල තමයි මෙන්න මේ ස්වාමින් වහන්සේ කියන මේ ශබ්ද වාහිනී යන්ත්‍රයට මේ මොහොතේ පැනවිලා තියෙන මොකද්ද? අද බණ මෙනෙහි කරන්නකෝ. මේ පින්නතුන් අද බණ මෙනෙහි කරන්න. කොහොමද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? ඇයි බණ මෙනෙහි කරන්නේ? කොයි වෙලාවෙදිද බණ මෙනෙහි කරන්නේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? මොකටද බණ මෙනෙහි කරන්නේ කියලා අන්න තමන්ගේ ප්‍රශ්න පත්‍රයේ අලුත් වුණා. තමන්ගේ ප්‍රශ්න පත්‍රය අලුත් වුණා. දැන් තමන්ට තේරෙනවා මෙන්න මේ විශ්ව ධර්මතාවය බිනුදුනි වෙන මොකුත් අවශ්‍ය නැහැ. මේ පින්නතුන් සෝතාපට්ටි මාර්ගය තුල ඉන්න බවට තමන්ට සැකයක් නැත්තම් සෝතාපට්ටි ඵලයේ තමන් තුල සාක්ෂාත් වෙනා කියන එකට තවම සහතිකේ නැත්තම්
මෙන්න මේ කාර්ය අද දින සිද්ධ වුණොත් පිනදුනි අද දින අවසාන වෙනකොටත් මේ ඇයට සහතිකයක් ලැබෙවි මම සෝවාන් වෙලා මම සෝවාන් වෙලා මම සෝවාන් වෙලා මීට පෙරත් සහතිකේ ලැබුණා මම සෝවාන් වෙලා මම සෝවාන් වෙලා දැන් ඔන්න කේක් ගෙඩිය කපාගෙන උඩ පැන පැන දඟලනවා ඇයි මම සෝවාන් වෙලා දැන් ඔන්න මහත් වූ මහාන් තත්වයකින් අදිමානෙන් යුතුව දැන් කෝල් කර කර කියනවා කෙනාට ඔන්න මම සෝවාන් වෙලායි කියලා තොරතුරක් හම්බ මම සෝවාන් වෙලා දැන් මේ හාමුදුරුවෝ හම්බ වෙලාද ගිහිල්ලා කියන්න ඕන කොහෙද හාමුදුරුවෝ ඇත්තේ කියලා හොයන්න ඕන කියලා දැන් යාළුවන්ගෙන් ඉල්ලනවා ටෙලිෆෝන් නම්බර් එක හාමුදුරුවෝ ඉන්න කොහෙද ඉන්නේ අද හාමුදුරුවෝ ඉන්නේ අද අග්ගොන ආරන්නේද නැත්නම් ස්වාමීන් වහන්සේ අද වැඩසටහන් තියෙන දවසක්ද එහෙම නැත්නම් ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ මාළඹේද ඉන්නේ කියලා දැන් බලනවා කොහෙද කියලා මාළඹේට ඇවිල්ලා බලනවා එතන නෑ අද ගේට්ටු වහලා වගේ ස්වාමීන් වහන්සේ එතන නැතුව ඇති එහෙනම් අග්ගොන ඇති කියලා දැන් ඔන්න හොයාගෙන එනවා පින්නේ මොකටද මේ මම සෝවාන් වෙලා දැන් ස්වාමීන් වහන්සේගෙන් සහතික කරගන්න ඉතින් මම සෝවාන් වුණා නම් පින්නුතුරේ ස්වාමීන් වහන්සේගෙන් සහතික කරගන්න කවුද අත්දැක්කේ මමයි අත්දැක්කේ කොහොමද අත්දැක්කේ මේ මොහොතේ අත්දැක්කේ මොකද්ද අත්දැක්කේ වචනයකුයි අත්දැක්කේ වචනයක් ප්‍රකට වුණා ප්‍රකට වෙච්ච බව දැනගත්තා එහෙනම් අන්න දැන් එතනට ගියා නම් දැන් තේරෙනවා සෝවාන් වෙලා නෙමෙයි මේ වෙලා තියෙනවා සෝවාන් නැති වෙලා සෝවාන් වුණා නම් වචනයක් පස්සේ යන්න දෙයක් නැහැ වචනයක් පස්සේ යන එක තමයි බෝංචි රසයි බෝංචි බොහොම ගුණයි ඉතින් බෝංචි කන්න ඕන බෝංචි හොඳටම වෙන කඩේ තමයි මෙන්න මේ හෝටලේ නැත්නම් මේ රෙස්ටුරන්ට් එක නැත්නම් මේ ක්ලබ් එක නිසා බෝංචි කන්න මේ ක්ලබ් එකට යන්න ඕනයි කියලා දැන් ගෙදර අයයි යාළුවෝ එකතු කරගෙන මේ බුක් කළා ක්ලබ් එක මෙන්න ගිහිලා බෝංචි හොයනවා කන්න. උඩ දාගන්න පින්නොදෙනි බෝංචි ඕනනම් බෝංචි බණ්ඩක්ක ඕනනම් බණ්ඩක්ක වට්ටක්ක ඕනනම් වට්ටක්ක මාළු මිරිස් ඕනනම් මාළු මිරිස් ගස්ලබු ඕනනම් ගස්ලබු වැටකොළු ඕනනම් වැටකොළු මාළු ඕනනම් මාළු තෝර මාළු ඕනනම් තෝර මාළු හරක් මස් ඕනනම් හරක් මස් ඌරු මස් ඕනනම් ඌරු මස් එළු මස් ඕනනම් එළු මස් ඕන එකක් දාලා බලන්න උතන ඕනම එකක් දාලා බලන්න මගුල් ගයක් ඕනනම් මගුල් ගයක් දාන ගයක් ඕනනම් ඒක පිරිත් ගයක් ඕනනම් ඒක මල ගයක් නම් ඒක ඕනම එකක් දාලා බලන්න උතන කොයික දැම්මත් වෙනුදුනි ඒක තමයි මම සෝවාන් වෙලා මොකද්ද මේ වචනයක් කොහොමද දැක්කේ මම සෝවාන් වෙලා කියලා පින්තූරයකුයි දැක්කේ මම සෝවාන් වෙලා කියලා පින්තූරයකුයි දැක්කේ අන්න පින්නතුනි අලුත් බණක් නෙමෙයි මේ ඇයට අලුත් වෙන්න පුළුවන් මෙන්න මේක දැන් බලන්න කොතනද මේ හටගත්තේ කොහොමද හටගත්තේ කොහොමද දැනගත්තේ මම සෝවාන් වෙලා අන්න තමන් ඉස්සරහා බෝඩ් එකක් පෙන්නලා තියෙනවා තමන් ඉස්සරහා එහෙම නැත්නම් රූපයක් අඳලා පෙන්නලා තියෙනවා මම සෝවාන් වෙලා කියන බින්දුනි එහෙනම් මේ එකවරකදී දැනගන්න පුළුවන්ද කියලා බලන්න මෙන්න මේ අකුරු කීයක් තියෙනවද මේ අකුරෙන් අකුර එනකොට අනෙකුත් අකුරු එක පස්සේ එනවයි කියලා එහෙම සම්බන්ධයක් පේන්න පුළුවන්ද මේ නැත්තම් මේක එකින් එක හදලා ඇවිල්ලා තමන් ඉස්සරහා ටිකක් වෙලා පෙන්නලා තියෙනව නේද කියලා දැන් තමන් පරීක්ෂා කරලා බලන්න තමන්ගේ අත්දැකීම තුල පින්න. එච්චර දුර යන්නේ නැතුව මූලික අත්දැකීම බහැලා දකුණ කියලා අන්න මේ භාවනාව පටන් ගත්ත මුල් අවස්ථාවලදී දැන් වෙනකොට නම් මේ භාවනාව දින කීපයක් කළා මේක වර්ධනය වෙලා දියුණුවක් තිබිලා භාවනාව තුල යම් සංසිඳීම් වලට ගිහිල්ලා විවේකයක් අත්දකින්න පින්නතුන්ට නම් තේරෙනවා ඇති මේක දැන් නම් මෙහෙම නැහැ දැන් දකුණක් නම් ඇත්තෙත් නැහැ දකුණ සංසිඳිලායි තියෙන්නේ කියලා නම් බලන්න මූලික අවස්ථාවලදී තමන්ගේ භාවනාව ආරම්භක දිනවලදී කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ දකුණ කියලා එකපාර වචනයක් කියලා නතර වුණාද දෙවරක් කියුණාද තුන්වරක් කියුණාද සමහර අයගේ පින්නදුනේ දකුණ කියලා අනකණ්ඩව නොනවත්වා 10 පාරක් වුණත් කියවිලා තිබුණේ සමහර අයට තේරුනේ නැතුණාට ඊට වඩා වැඩි වාර ගානකුත් කියවිලා තිබුණේ දකුණ කියලා හරියට භාවනාවට අත්දැක මේ බැසගත්තා නම්
භාවනාව තුළ හරියට නිමග්න වුණා නම් පින්නතුනි මේ දකුණ කියන එක මුල් අවස්ථාවේදී ඉතා විශාල වාර ගණනක් දකුණ කියන වචනේ විතරක් නෙමෙයි පින්නතුනි පටලවා ගන්න එපා. දකුණ කිව්වේ උදාහරණයක් විදිහටයි සද්දෙටත් ඒ වගේම තමයි. සද්දයක් කියලා එනකොට නැවත පින්නතුනි 10-15 වාරයක් මේක කියවෙන්නේ නැති. මේ ඇයට ඔක්කොම නම් අහුවෙලා නැතුව ඇති. හැබැයි මේ ඇයට 3-4 පාරක් හරි කියවුණා කියන එක අහුවෙලා ඇති. හැබැයි ඔය බණ කියන පටන් ගත්ත දා ඉඳලම මේ ඇයට කියනවා ඔක ඒ කාලේ අය නම් කියනවා දැන් වෙනකොට මේ ඊයේ පෙරදා අවසන් වෙච්ච මේ ධර්මතාව සාකච්ඡාවලදී සමාධි යෝගාවචනදී ඒගොල්ලෝ ප්‍රසිද්ධියේ ස්වාමීන් වහන්සේට චෝදනා කරා ඔබ වහන්සේ දැන් දේශනා කරන විදිහට මෙහෙම මේ ධර්මය සරලව අපිට දේශනා කරේ නැහැ කියලා. අපිට ඔහොම සරලව මේ බණ කියලා දුන්නේ නැහැ. අපිට කියලා දුන්නේ ඕක මහාම ගැඹුරෙන් මෙච්චර සරලව දැන් කියලා දිච්ච නිසා දැන් මේ අලුතෙන් එන අය දවසෙන් දෙකෙන් සෝවාන් වෙනවා. ඒක අපි දන්නවා. ඉතින් අපිට මෙච්චර කල් ගියේ මේ වැඩේ කරගන්න. හැබැයි මේ කතා කරන්නේ පින්නතුනි සෝවාන් වුණයි කියන අයම තමයි. සකු르දාගාමි වුණා කියන අයයි අනාගාමි වුණා කියන පින්නතුන් මේ රාශියක් එකතු වෙලා පැවැත්වුණා වූ මේ වැඩමුළුවේදී ඒ දවස් 4 තුලම ඒ අය නැවත ස්වාමීන් වහන්සේට චෝදනා කරනවා කියන්නේ පින්නතුනි ඒගොල්ලෝ ස්වාමීන් වහන්සේ තරහකට නෙමෙයි. හැබැයි ඒකත් ද්වේෂය හරහා තමයි දැන් සිද්ධ වෙන්නේ. මොකද ඒකත් ඒ අයගේ අවිද්‍යාව හරහා මොකද ඒ අය සැලසුම් කළ කරන විද්‍යාවක් නෙමෙයි. මේක තමයි මේ ලෝක ධර්මතාවය. මේ ස්වාමීන් වහන්සේට විරුද්ධව වෙන ස්වාමීන් වහන්සේලා හොයාගෙන යන්න අපි ඔබ වහන්සේ අපිට මෙහෙමයි කරේ ඔබ වහන්සේ අපි අයින් කරනවා කියන එක නෙමෙයි පින්න. ඒ අයගේ අභ්‍යන්තරයේම තදා කඩාගෙන එනවා අපිට ඒ කාලේ මේ බණ මීට වඩා මෙච්චර සරලව කියුනේ නැහැ කියලා. මොකද පින්නදුනි ඒ බණ එදා කියවෙච්ච ඒවා අද කියවෙනකොට තවත් කෙනෙකුට එයාලට සරලව ඒක තේරෙන්නේ. සරලව තේරෙන පින්නදුනි ඒ අයගේ මේ තිබෙන්නා වූ අවබෝධ මට්ටම තුළ. හැබැයි මේ බණ මූලික වශයෙන් ඇහෙන මේ පළවෙනි දවස්වල ඇහෙන නැත්නම් පළවෙනි සති කීපේ ඇහෙන පළවෙනි මාස කීපේ ඇහෙන නුදුන පින්නදුනි එහෙම සරලව මේක තේරෙන්නේ නැතුව ඇති. මේ බණ ඇහෙන මේ පින්නදුන කියනදී මොන විස්තරයක්ද ඒ කියන්නේ ඒ නෝන්ලාගේ එහෙම නැත්නම් මොලේ නරක කියලා මේවා සරලයි කියලා මොනතරම් ගැඹුරුද මේ බණ කියලා මේවා එකක්වත් තේරෙන්නේ නැහනේ. මේ භාවනාවට ප්‍රවිෂ්ටි මේ පොත මම දැන් 50 වාරයකට වඩා කිව්වා මට වචනයක් අත්තාම තේරෙන්නේ නැහැ කියලා මේ සමහර පින්නතුන් හිතෙන්නේ. මේ බණ මම හැමදාම ඇහෙනවා. දැන් මේ 96ක් කියලා කියනවා. 95න් මම 40ක් 50ක් විතර අහලා තිනවා. ඒ වුණාට මට තවම තේරෙන්නේ නැහෙනි. ඇයි භාවනා කළ යුත්තේ කියලා මේ සමහර පින්නතුන් කියාවේ පින්නතුන්. අන්න ඒක නිසා තේරුම් ගන්න පින්නතුනි මේ ආර්ය මාර්ගය කියලා කියන්නේ නැවත බැසගෙන නැවත ඒ තුලටම කිඳා බැස ගැනීමට වෙරදැරීම තුලම Tamanට බැසගත හැකි එකක්. අන්න එතකොටයි පින්නතුනි මේ බණ එහෙම නැත්නම් ධර්මය Tamanට තේරෙන්න පටන් ගන්න. මොකද බණ නැවත ඇහුණට පමණක් මොනම ආකාරයෙන්වත් ධර්මයක් නම් තේරෙන්නේ නැහැ පින්නතුනි. තේරුණා නම් පින්නතුනි මේ පින්නතුන් පුංචි කාලේ ඉඳලා මේ පූජේමි බුද්ධං කියලා මේ ගාතාව ලක්ෂ වාරයකට වඩා මේ බණ ඇහෙන කියලා ඇති. මේ බණ ඇහෙන අය ලක්ෂ වාරයකට වඩා ඝනසාරප්ප දික්පේන කියන ওই ටික අදිවාසීතු ඔය කියන එක දේවල් කියවලා ඇතිනේ පින්නතුනි. එකක් ලක්ෂ වාර නෙමෙයි සමහර අය කෝටි වාරයක් කියවලා ඇතිනේ පින්නතුනි. මොන්න තරම් කියවලාද කාටද එක අකුරක් තේරලා තියෙනවා කියලා කියන්න බෑ. එක අකුරක් වචනයක් කාට හරි තේරලා තියෙනවද කියලා කියන්න බලන්න පිළිගන්න. මොකද එහෙම තමන් පරීක්ෂා නොකර කියුවට ඒක තේරෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ භාෂාව, ව්‍යාකරණ, පැනවිල්. කවුරු හරි දන්නවනම් ඒක මේ පූජේමි බුද්ධං කියන එකේ තේරුමක් හරි නැත්නම් ඒකට සිංහලෙන් මේකට සමහර තැන්වල දාලා දිනවා මේ මල මේක පර වෙනවා මේක කියන්නේ අනිත්‍යයි මේක වෙනස් වෙනවා ඉතින් මේක නෑ බලන්න කියලා ඔන්න ඔය දේවල් ටික කාටද තේරිලා තියෙන්නේ පින්න මල දිහා බලාගෙන ඉඳලා කවුද අනිත්‍ය දැකලා තියෙන්නේ නැවත මලක් දකින්නකොට ඒකේ අනිත්‍යයක් දැකලා තියෙනවද අනිත්‍යයක් අවබෝධ වෙලා තියෙනවද එහෙම නැත්නම් දුකක් ඒක තුල හටගෙන තියෙනවද තමයි නැවත මල් පූජා කරන යනකොට කොහේද දුකක් දැකලා තියෙන්නේ? කොහේද දුකේ නිරෝධයක් දැකලා තියෙන්නේ? හැබැයි මේ පින්නතුම්ම දැන් වෙනුවට මේ තමා භාවනාවට බැසගත්තු නිසා මෙන්න මේ සක්මන තුල නැත්නම් පර්යංග තුල මේ ආස්වාසි කියලා වචනය 7-8 වතාවක් 10-15 වතාවක් කියවෙච්ච එක
අවබෝධ වුණා නම් පිළිතුරු ඒ මොහොතේදීම ඒ පිළිබඳව තමන්ගේ අභ්‍යන්තරයේ තොරතුරු ප්‍රමාණවත් තරම් වාර්තා වුණා නම් ඒ මොහොතේදීම තමන්ට තේරෙනවා ක්‍රමානුකූලව ඒ පර්යංකේම ටිකක් වෙලා යනකොට පළවෙනි විනාඩියේදී මේ 15 පාරක් විතර කියුණා ආස්වාදය විනාඩි 2-3 යනකොට වෙනදුනි 5 පාරකට 6 පාර විතර අඩු වෙලා තියෙනවා පැහැදිලිව. 5 පාරකට 6 පාරකට අඩු වෙලා තියෙනවා. තවත් විනාඩියක් දෙකක් යනකොට 2-3 පාරකටත් අඩු වෙලා තියෙනවා පිළිතුරු. 2-3 පාරකටත් අඩු වෙලා තිනවා. ඊළඟට ආස්වාසය කියන එක එකපාරින්ම දැනගන්න පුළුවන් වෙලා තියෙනවා පිළිතුරු. එකපාරින්ම දැනගන්න පුළුවන් වෙලා තියෙනවා මොකක් නිසාද කියලා. දැන් ඔය උදාහරණෙම ඔය විදිහට මේ පිණුන් දාලා බලන්න. මේ Taman රූපවාහිනිය බලාගෙන ඉනකොට මේ රූපවාහිනිය තිරේ යටින් යනවා අර ස්ප්ලිට් ඇට් කියලා පැත්තට අකුරෙන් අකුර පටන් අරගෙන ඒක තුල දුවන්නා වූ පේලියක් වාක්‍ය ඛණ්ඩයක් වාක්‍ය බලන්න මේ පිණුදුන් නැවත නැවත රූපවාහිනිය දැකලා ඇති විශේෂයෙන් ඔය ප්‍රවෘත්ති වලට යටින් හැමතැනම දැන් ඔය දානවා ඒ කාලේ ඕක මේ ස්වාමීන් වහන්සේ මෑත කාලේ දැකලා නැහැ. දැන් ඊට වඩා වැඩි දුන්නොත් ඇති රූපවාහිනිය වල මේ අවුරුදු ගානකින් රූපවාහිනියක් මේ ස්වාමීන් වහන්සේ 60ක් දැකලා නැති නිසා රූපවාහිනිය ගැන කියන්න බෑ. ඔය ඒ කාලේ තිබුණා වූ තත්වයේ තුල මේ රූපවාහිනිය නැවත නැවත යටින් යනවා Taman දකින්න ඇති විවිධාකාරයේ දේවල්. ඒ යන හැම දේවල්ම මොනම ආකාරයෙන් හෝ ඒක එකපාරට එනකොට Tamanට දැනගන්න පුළුවන් වෙලා තුනද කියලා නිකන් කියන්න බලන්න පිටින්. හැබැයි ඒකම නැවත නැවත බලාගෙන ඉඳලා ඒක ඊට පස්සේ ඇවිල්ලා රූපවාහිනියේ නතර කළා ටිකක් වෙලා තිබිලා නතර කළා තිබිලා ඒක දිහා බලාගෙන ඉඳලා ඒක කියවලා හුරු වුණාට පස්සේ ඒක නැවත එනකොට මුල අකුරුදී නම් හරියටම දැනගන්න බෑ. දෙවෙනි තුන්වෙනි අකුරු වල දැනගන්න බෑ. මොකද අකුරු කීපයක් එකතු වෙලා එන මට්ටමේදී මේක Tamanට දැනගන්න පුළුවන් වෙලා තියෙනව නේද කියලා බලන්න පින්නදුනි. මෙන්න මේක තමයි පින්නදුනි. මෙන්න මේ සංස්කරණයේ සිදුවන්නා වූ ක්‍රියාව. ඒකට සංස්කරණය කරනවායි කියලා කරන්නේ මොකද්ද පින්නදුනි? මේක මේ හුරු කිරිල්ලකුයි කරන්නේ. අන්නේ හුරු කිරිල්ලට භාවනාවේදීත් මේ අය යනවා. භාවනාවේදී හුරු කිරිල්ලට ගියා නිසා මේක නැවත නැවත හොයන්න තියෙන ආසාව මුලදී වැඩි නිසා මේක නැවිලා නතර වෙනකන් Tamanට තොරතෝංචියක් නැතුව තේතනා තිබ්බනේ. මොකද්ද මේ ඉන්නේ මොකක් ගැනද එන්නේ මේ කෑමක් ගැනද ඇඳුම් ගැනද රූපවාහිනිය ගැනද එහෙම නැත්නම් රටේ මොකක් හරි ව්‍යසනයක්ද සුනාමි එනවද දන්නේ නැහැ කියලා මේ විවිධාකාර වූ දේවල් Tamanට ඒ වෙලාවේ චේතනා පහළ වෙයි තිබ්බනේ. ඇවිල්ලා නතර වුණාට පස්සේ මොකක් හරි කියන එකක් කියවල බලලා දැන් අන්න තමන් මේකට හුරු වුණාම දැන් මේකට තිබුණා වූ ආසාව මොකද උනේ? නැවත නැවත මේක බලන්න තියෙන ආසාවක් නෑ. මොකද දැන් දන්නවා මෙන්න මේ වගේ එකක් තමයි ඉන්නේ කියලා. අන්න මේ වගේ එකක් තමයි ඉන්නේ කියනකොට දැන් ඔන්න පළවෙනි පාර එනකොට දෙපාරක් තුන් පාරක් කියවෙනකොටම Tamanට ඒක කියව ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ පින්නදුනි නැවත නැවත බලාගෙන ඉනකොට නැවත නැවත බලනකොට ප්‍රවෘත්ති අවසන් වෙනකොට එහෙම නැත්නම් මේ ක්‍රිකට් මැච් එකේ මැදහරියක් යනකොට ඒ වචනේ පටන් ගන්නකොටම Tamanට කියව ගන්න පුළුවන් වෙලා තියෙනවා. එන පින්නදුනි එකම දෙයක් දෙස නැවත නැවත බලන්න කියන එක තමයි මේ බුද්ධ දේශනාව. එකම දෙයක් දෙස නැවත නැවත බලනවායි කියන්නේ පින්නදුනි ඒ සම්බන්ධයෙන් ඒක හොයන්න තියෙන ආසාව, ඒකේ තොරතුරු දැනගන්න තියෙන ආසාව, ඒකේ ව්‍යංජන අනුව්‍යංජන Tamanට බලා ගන්න තියෙන ආසාව Taman නොදැනුවත්වම Tamanගෙන් බැහැර වෙනව නේද කියලා දැන් මේ පින්නතුන්ගේ අත්දැකීම තුළ මේ ਵਿਚාරය දැන් Taman තුළ සිද්ධ වෙලා තියෙනව නේද? ඒ හරහා මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක කෙරෙහි තිබුණා වූ Tamanගේ ඡන්දේවත් මේ තෘෂ්ණාව අඩු වෙලා තියෙන ආකාරය තුළ දැන් මෙන්න මේ සංසිඳිලා කියන කොටසක් මේ පිණුදු ළඟ තියෙනවා. ඔන්න ඕකයි පිණුදුනේ ඔය දකුණ කියන එක සක්මනේදී සිද්ධ වෙච්ච ආකාරය. නැත්නම් මේ ආස්වාසය කියන එක නැත්නම් සද්දය කියන එක ඕන වචනයක් දාගන්න පිණුදුනේ පර්යංගයට අදාළ අරමුණු පහෙන් ඕන වචනයක් දාගන්න සක්මන්ට අදාළ අරමුණු හතෙන් ඕන වචනයක් දාගන්න ඊට අමතරව පොදු අරමුණු විදියට මේ පිණුදුන් අරන් තිබෙන්නා වූ අනිමිත්ත කියලා වට නමක් ලැබිලා තියෙනවා මේ පිළිඳුර. අන්නේ මම දැන් මෙතන කියන එක ඒ විදියට දාගන්න පුළුවන්. ඒ කොයි කාර්ය දාගෙන බලන්න ඔය හැම එකදීම සිද්ධ වෙලා තිබෙන්නේ මොකද්ද? මෙන්න මේ එකම දේ නැවත නැවත තමන් පරීක්ෂා වෙනකොට එකම දේ පිළිබඳව නැවත නැවත මේ ආර්ය පරිශ්‍රණය තුල ඉන්නකොට
ඒ එකම දේ කලින් දැනගත්තට වඩා වැඩි වේගයකින් දැනගැනීමේ හැකියාවක් තියෙනවා. අනේකයි මේ චිත්තක්ෂණ කැඩෙනවා කියලා කියන්නේ රහතුන් වහන්සේට චිත්තක්ෂණ ලක්ෂ ගණක් තමයි පෘථග්ජනයාගේ එක චිත්තක්ෂණයක් කියලා කියන්නේ. මොකද මේ චිත්තක්ෂණය තුල පෘථග්ජනයා මහත් වූ ආසාවෙන් මහත් වූ බලාපොරොත්තුවෙන් ඒක විස්තර කතනය කරන්න විස්තර හොයන්න එයාගේ ආසාවන් රාශියක් තියෙනවා. ඒ නිසා අර එකට ඒ ටික බැඳලා ගැට ගහලා මගේ පවුල කියන දන නතර වෙලා නැත්නම් මගේ අම්මා කියන දන නතර වෙලා නැත්නම් මම කියන දන නතර වෙලා ඒක හොයන්න එයා වෙරදරනවා පිණුද. අන්නේ වෙරදරල තුල එයාට එක චිත්තක්ෂණයක් කියන්නේ එතකොට ලක්ෂ ගාණක් තප්පර ලක්ෂ ගාණක් විනාඩි පිණුද. හැබැයි මේ රහතුන් වහන්සේට එක චිත්තක්ෂණයක් කියන්නේ පිණුදුනි පෘථග්ජනයට චිත්තක්ෂණ ලක්ෂ ගාණක් එතකොට. එහෙනම් රහතුන් වහන්සේට එහෙම හොයන්න දෙයක් නැති නිසා හෙවීමේ ආසාව තුරන් කළා තියෙන නිසා දැන් මේ තණ්හාව ප්‍රහාණය කළ නිසා තණ්හාව ෂේ කළ නිසා තණ්හාව නැති කළ නිසා මේ රහතුන් වහන්සේට යමක් Tamanට ප්‍රකට වුණාද කියලා ඒක දැනගැනීමේ අවසන් නිසා අන්න ඒ පිළිබඳව දැනගැනීමක් නැහැ. ඒ පිළිබඳව දැනගැනීමක් නැහැ. ඕක තමයි බුදු පියාණන් වහන්සේ මහනිදාන සූත්‍රයේදී දේශනා කළේ. මහනිදාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ මොකද්ද උතන දේශනා කරන්නේ? මෙන්න මේ දැනගැනීමක් නැහැ කියන කොටස. ඇයි ඒ විදිහට දේශනා කරන්නේ? මෙන්න මේ දැනගැනීමට තිබෙන ආසාව නැති වෙලා කියන එක කොහොමද ඒක දේශනා වන්නේ? අන්න ඒක තමයි පිනුදින් මේ තෘෂ්ණාව කියන්නේ. තෘෂ්ණාව කියන්නේ යමක් හොයන්න තියෙන ආසාව. ඒකටයි ඡන්දය කියලා කියන්නේ. කැමැත්ත කියලා කියන්නේ මේ සරලව මෙයා කියන්නේ කැමැත්ත. මේ ඡන්දය දෙනවා කියලා මෙයා දෙන්නේ අවුරුදු කිහිපයකට සැරයක් මේ එක එක දේශපාලන පක්ෂවල. ජනාධිපති ඡන්දය කියයි, මහා ඡන්දය කියයි, පළාත් සභා ඡන්දය කියයි, පළාත් පාලන ඡන්දය කියයි, සමූපකාර ඡන්දය කියයි. නැත්නම් ක්ලබ් එකේ තමන්ගේ සභාපති නිලධාරී මණ්ඩලයේ පච්චයන් ඡන්දය දෙන්නේ. අන්නේ විදිහට හැමතැනම ගිහිල්ලා එක එක තැන් වල කැමැත්ත ඡන්දය දෙන්නේ. නැත්නම් සමාන ගමේ මරණාධාර සමිතියට ගියාම මරණාධාර සමිතියත් මොකක් යෝජනාවක් ආවම මම කැමතියි කියලා ඡන්දය දෙන්නේ. අනිත් අය අතුස්සන්නේ නෑ මම කැමති නෑයි කියලා. අන්න ඒ හැමතැනම දෙන්නා වූ ඡන්දය තමයි වෙනුදුනේ මේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ පෘථග්ජන ලෝකේ. පෘථග්ජන ලෝකයේ ආර්ය ලෝකයේ ආර්යපත්වයටපත් නොවිච්ච අසීක මට්ටමකටපත් නොවිච්ච අසීක කියන්නේ රහතුන් වහන්සේ රහත් භාවයටපත් නොවිච්ච අනාගාමී වෙච්ච උත්තමයට පිනදුනි මෙන්න මේ ඡන්දය කියන එකේවත් මේ කැමැත්ත කියන එක යම් යම් අවස්ථාවලදී හටගන්නවා. සෝතාපට්ටන වෙච්ච එක්කෙනාට ඊට වඩා වැඩි අවස්ථා ගානකදී ඒක හටගන්නවා. පෘථග්ජන පුජ්‍යලයට හැමතිස්සෙම හටගන්නේ ඔන්න ඔය ආසාවයි පින්නු. ඔන්න ඔය ආසාව නිසා තමයි මේ අය මේ පර්යංක භාවනාව පටන් ගත්තමත් සක්මන් භාවනාව පටන් ගත්තමත් පටන් ගත්ත මුල් අවස්ථාවේදී අන්න ඒ පැත්තට ආසාව දාන්නයි කියන එකයි මේ පින්නදුන්ට පැහැදිලිවම මේ බුදු පියාණන් වහන්සේ මේ යෝනිසෝ මනසිකාරය කියලා මේ අලුතෙන් කොටසක් බාර දීලා තියෙනවා. මොකද මේක පෘථග්ජන ජීවිතයේ තියෙන එකක් නෙමෙයි, එදිනෙදා කෑම කනකොට තියෙන එකක් නෙමෙයි, එදිනෙදා රස්සාව කරනකොට තියෙන එකක් නෙමෙයි, එදිනෙදා ගෙවල් අතු ගන්නකොට තියෙන එකක්, මිදුල අතු ගන්නකොට, පොල් ගන්නකොට, පොල් මිරිකනකොට ඒ වෙලාවේ ඒ වැඩේට අවශ්‍ය කරන්නේ නෙමෙයි යෝනිසෝ මනසිකාරය. මොකද ඒ වැඩේ නම් මේ අය පරණ මතක යනුව පොල් ගන්නවා කියන්නේ මොකද්ද? මේක කල්පනා කරගෙන පොල් ගන්න බැරි නිසා පොල් ගන්නකොට මතක් වෙනකොටම හිරමණී ළඟට යන්න. අද නම් ඉතින් හිරමණ නැතුව ඇති, ඉලෙක්ට්‍රික් මොනවා හරි ඇති. මේ ආම්දුරන් දන්නේ නැතු උනාට. ඔන්න කොහොම හරි මිරිස් සම්බරනකුවා නම් අද නම් මිරිසුත් නැතුව ඇති, ගලුත් නැතුව ඇති. අද ඉතින් කුඩු ටිකක් ඇති, බෝතලයක් ඇති. ඔන්න කොයි ආකාරයෙන් වුණත් වෙනදුනි ඉද මිදුල අතු ගන්නත් ඔයගේ ක්‍රම ඒවි, ගේ අතු ගන්නත් ඔයගේ ක්‍රම ඒවි. ඉදලා අතර ගන්න නැතුව, කොස් අතර ගන්නේ නැතුව අතු ගන්න පුළුවන් විදිහට ඉස්සරහට ඒවි පින්නතු. ඒකේ නම් ගැටලුවක් වෙන එකක් නැහැ. වැසිකිලි යන්නේ නැතුව ඇතුළේ ටික අරන් දාන බටහයි කරන ක්‍රමත් ඒවි පින්නතු. ඒකේ නම් අඩුවක් වෙන එකක් නැහැ. මොකද ඒ තරම් මේ කැමැත්ත තියෙන ලෝකයට ඒ ඇයට තමයි විද්‍යාඥයෝ කියලා කියන්නේ. ඒවා කරන තැන් වල තමයි විද්‍යාගාර කියලා කියන්නේ. ඔන්නෝව කර කර
හොය ලෝකේ තවත් අලුතෙන් දේවල් බලන්න හොයන්න කරන දින කැමැත්ත තමයි පින්නතුනි භාවනාවේදී මුලදී මේ පින්නතුන් ඇති කරගත යුත්තේ. මොකද මේ කැමැත්ත හරහාම ලෝකයේ සියලු දේවල් කරන්න පුරුදු වෙච්ච කෙනා එක පාරටම පින්නතුනි කැමැත්ත අයින් කළා මේකෙන් කරන්න බැරි නිසා තමයි මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා බුදු පියාණන් වහන්සේ ලෝකයාගේ තිබෙනා වූ මේ ආකල්පය ගැන අවබෝධ කරගත්තු නිසා ඒ ආකල්පෙම ඉස්සරහන් තියලා කියන්නේ මේ සියල්ලටම හේතුව තණ්හාවයි. නිසා මම කියනවා තණ්හාවෙන් තණ්හාව ප්‍රහාණය කරන්න කියලා. මම දේශනා කරනවා තණ්හාවෙන් තණ්හාව ප්‍රහාණය කරන්න. තණ්හාවෙන් තණ්හාව ප්‍රහාණය කරන්න ඇතිවිය යුතු පළවෙනි තණ්හාව තමයි මොකද්ද? බණ අහන්න තණ්හාවක් තියෙනවා. බණ අහන්න තණ්හාවක් තියෙනවා. අන්න එතකොට දැන් මේ පින්නදුන්න බණ අහන්න ඇති වුණා වූ තණ්හාව වරා තමයි මේ බණ කොමාරි මේ අහන්න කාලය ඉදිරියට වෙලා තියෙන්නේ. කාලය වෙන් වෙලා තියෙන්නේ. කොමාරි මේ බණ මේ පින්නදුන් දන්නවා දැන් එනකොට මේක සුමානි දවස් 7ෙම නම් අහන්න බෑ. මොකද මේ හාමුදුරුවෝ අපිට විතරක් බණ කියනව නෙමෙයි. මේ හාමුදුරුවෝ වෙන වෙනාටත් බණ කියනවා ඇති. අපිට නම් කියන්නේ මේ හාමුදුරුවෝ අපිව හම්බෙන්න ඕනේ නැහැ. හාමුදුරින් තැනට එන්න ඕනේ නැහැ. අපි ඉන්න තැන බණ අහන්න හාමුදුරුවෝ හැංගිලා බණ කියනවා කියලයි මధుරෝ විතරයි එතන ඉන්නේ කියලා තමයි. හැබැයි අනිත් දවස්වල අපේ බණ නොකිය ඇයි වෙන තැන් වලට ගිහලා වෙන අයට බණ කියන්නේ? ඒ දවස් ටිකෙත් අපිටම බණ කියවන මොකද වෙන්නේ කියලා එහෙමත් හිතනවා ඇති. එයි එතකොට මේක නැවත නැවත මේ ඡන්දේ ඒ තරම් තියෙනවා මේ පින්නු. ඒ තරම් ඡන්දේ තියෙනවා දවස් 7ෙම ඇහුනොත් මේක අපිට තව ටිකක් දැනගන්න පුළුවන් නේද? අන්න ඒ නිසා තමයි මේ විදියට තමන්ගේ ඡන්දය තියෙන්නේ. ඒතකොට මුලදී බණ අහන්න ඡන්දය ඇති වෙනවා. බණ අහන්න ඡන්දය ඇති වුණාම බිනදුනි අන්නේ බණවල කියනා වූ වචන තමන්ට ඇහුණාම ඒ වචන තමන් තුළ තැන්පත් වුණාම වචන කීපයක් අන්නේ වචන කීපය නැවත නැවත පරීක්ෂා කරන තණ්හාවක් ඇති වෙනවා. අන්න නැවත නැවත පරීක්ෂා කරන තණ්හාවක් ඇති වෙන බිනදුනි ඒ තණ්හාව හරහා අන්න තමන් ඒකටම අනුගත වුණාම ඒ ගණ අනුගත වීම තුළ ඇතිවන්නා වූ තණ්හාව තමයි පින්නදුනි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. අන්න දැන් එතකොට යෝනිසෝ මනසිකාරය මොකද්ද? මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ කියලා දැන් අන්න ඒක හොයන්න තණ්හාවක් ඇති වෙනවා. ඒක හොයන්න තණ්හාවක් ඇති නිසා අන්න දැන් ප්‍රශ්න පත්‍රයට යනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? ඔන්න එතකොට දැන් අර මුලින් තිබුණා වූ මොනවද බණ කියලා කියන්නේ? ඇයි බණ ඇසී? කොයි වෙලාවටද බණ අහන්න ඕනේ? නැත්නම් කොහොමද බණ මෙනෙහි කරන්නේ? කොයි වෙලාවටද බණ මෙනෙහි කරන්නේ? ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? අන්න ඒකම තමයි පින්නදුනි යෝනිසෝ මනසිකාරයටත් ආවේ. ඔන්න අහුවෙච්ච වචන මේක ඇතුලේ අහුවෙච්ච වචන. අහුවෙච්ච වචනේ නැවත නැවත පරීක්ෂා කරන්න නැති වෙනව කැමැත්ත. ඒක තමයි ඡන්දය. ඡන්ද රාගය. ඡන්ද රාගය අන්න එතකොට තණ්හාව දැන් Taman තුල තණ්හාව තියෙන කොයි පැත්තටද? දැන් Taman තුල තණ්හාව තියෙනවා නිවන පැත්තට. සෝතාපට්ටි ඵලයේ පැත්තට. සෝතාපට්ටි මාර්ගයේ පැත්තට. අන්නේ නම් ඒ තුල Taman ගත කරනවා නම් අන්න ඒ තුල ගත කරන බව Taman දන්නවනම් දවසේ යම් යම් කාලයන් අන්න එතන තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මේ පිනුදුන පැහැදිලි ක්‍රමානුකූලව එන්නා වූ ගමන තුල මෙන්න මේ ආකාරයට දවසේ තමන් පර්යංක භාවනාව කරන්න විනාඩි 15ක් වෙන්න පුළුවන්, පැය භාගයක් වෙන්න පුළුවන්. සමහර අයගේ නම් දැන් වෙනකොට පර්යංක භාවනාව කරන වෙලාව පැය 2-3කට සමහරට 4කට 5කට වැඩි වෙලා තියෙන්නත් පුළුවන්. මොකද මේක නැවත නැවත කරන්න තමන්ට තණ්හාව ඇති වුණා. මෙන්න මේ තණ්හාව මෙහෙම ඇති වෙනකොට බුදු පියාණන් වහන්සේ දැන් මේකට නමක් දෙනවා. මේක කුසල තණ්හාව. කුසල තණ්හාව අන්න මේ පිනුදුන් මේවට දැන හිටියේ මොකද්ද මේ තණ්හාව කියන්නේ? නම් අකුසලයි. තණ්හාව කියන්නේ නොතිබිය යුත්තක්. ඒ නිසා මම දානෙ දෙනවා තණ්හාව නැති කරන්න කියලා. දානෙ දීලා වැඩි කරේ පිනුදුනි තණ්හාව තමයි. එහෙනම් දානෙ දුන්නේ උන් ඔය තණ්හාවෙම තමයි. දානෙ දුන්නේ මොන තණ්හාවෙන්ද? දානෙ දුන්නේ මේ ඉන්න මට්ටමකට වඩා හොඳ මට්ටමකට යන්න. මොකද්ද හොඳ මට්ටම? දැන් තියෙන්නේ සමාගමේ අධ්‍යක්ෂ තනතුර නම් ඒක සභාපති කරගන්නයි දානි දෙන්නේ. නැත්නම් දැන් ඉපදිලා තිබෙන්නේ මේ පහළ කුලයක නම් ඒක නැති කරගෙන ඉහළ කුලයකට යන්නයි දානි. දැන් කරන්නේ
මේසන් මහත්තයාගේ රස්සාව නම් මේසන් මහත්තයා වෙනුවට ඉංජිනේරු මහත්තයා වෙන්නයි දානි දුන්නේ. නර්ස් නෝන දානි දුන්නේ දොස්තර මහත්තයා දොස්තර නෝන වෙන්න. අන්න ඒ විදිහට කාර් එකක් තියෙනවා නම් මේ භවයේදී කාර් දෙකක් ඊළඟ භවයේ හම්බ වෙන්නයි දානි දුන්නේ. අන්න අන්තිමට කියලා දානි දුන්නේ රජකම පතාගෙන. රජකම සිටුකම මේ අන්තපුර මේ ලෝකේ කෙලවරක් නැති සියලු සම්පත් ලබා ගන්නයි දානි දුන්නේ කියලා. දැන් ඔන්න දානෙත් මේ තණ්හාව හරහා නේද කියලා දැන් මේ ඇයට තේරෙනවා මොකක් තුලද මේ තමන් බැසගෙන ඉන්නා වූ පර්යංක භාවනාවේ අධ්‍යක්ීම තුල. පර්යංක භාවනාවේ අධ්‍යක්ීම තුලයි නැවත නැවත දානි දෙනකොට නම් සිදුවන්නේ මොකද්ද වෙනවද? නැවත නැවත දානි දෙන්න ඕන කියලා තව තව චේතනා පාල වුණා. අවුරුද්දට දෙන්නා වූ දාන ගාන වැඩි වුණා මිසක් දාන ගාන අඩු වුණේ නැහැ. මොකද හේතුව එක ආරණ්‍ය කියලා දානේ බාරගත්තම ඊළඟ ආරණ්‍ය ඊළඟ අවුරුද්දෙත් ඒ දානේ දෙනව නේද කියලා දානේ දීලා ඉවර වෙනකොට අහනමයි. උඩ මේ අය ගිහිල්ලා ඔව් ඊළඟ අවුරුද්දෙත් දෙනවා කියලා නම් ලැයිස්තුවේ නම ලියලා එන්නේ. ඉතින් ආරණ්‍යක දානයක් තව කෙනෙකුට ගන්නවයි කියන එක ලේසි වෙලා නෑ. මොකද සමහර අය ආරණ්‍ය පටන් ගත්ත ඉඳලා සමහර අය කියනවා මේ අපි දෙන්නේ 38 වෙනි වතාව. මේ දෙන්නේ 45 වෙනි වතාව. මේ දෙන්නේ 42 වෙනි වතාව කියලා පුදුම ආඩම්බරකමකින් පුදුම මහාන් තත්වයෙන් කියන්නේ මේ දානේ නම් කවදාවත් නතර නැහැ. මේ දානේ මුලින්ම පටන් අරගෙන ඉඳලා අපේ සීයා නම් මැරලා දැන් සෑහෙන කාලයක්. ඊට තාත්තා දුන්නා. තාත්තා නම් තාම ඉන්නව මැරලා නැහැ. හැබැයි තාත්තවම උස්සගෙන පුටුවේ තියාගෙන අරගෙන තමයි මෙතනට එන්නේ. පුටුවේ උස්සගෙන ඇවිල්ලා තාත්තව ළඟින් තියාගෙන මමයි දැන් දාන්නේ. අපේ පවුලයි දැන් දාන්නේ. ඔන්න ඔය විදිහට දාන પરම්පරා 3කට 4කට 5කට යනවා පින්නු. දානේ හැබැයි එන්න වැඩි වෙනවා. ඊළඟ තව ඔය පයිලා කමන තවත් ආරණ්‍යයක් තියෙනවා කියලා. ඒකෙත් ඉන්නවා රහතුන් වහන්සේලා කියලා. එතනටත් ගිහිල්ලා දානේ දෙනවා. ලංකාවේ තියෙන රහතුන් වහන්සේලා ඉන්න සියලු ආරණ්‍ය වලට දානේ දෙන පින්නතුන් ඇති මෙතන. ලෝක පුරාවට ඉන්න අයටත් ඒ වගේ දාන නම් දෙන්න බැරුව ඇති. නමුත් ඒ තමන් ඉන්න වටේ කොහේ හරි තියෙනවනම් මොකක් හෝ පන්සලක් කියලා මොකක් හෝ බුදු පිළිමයක් තියෙනවා දැක්කනම් කොහොම හරි උතන ගිහිල්ලා දානේ නම් දෙනවා ඇති. කොච්චර වැඩ තිබ්බත් දානේ අඩුවක් නැතුව. ඒතකොට දානේ කියන එක පින්නතුණු වෙනවා වගේ දෙන්න පටන් ගත්ත එකනා ක්‍රමානුකූලව නැවත නැවත දානේ දෙනවා. දාන දීමේ කෙලවරක් ඇත්තේ නැහැ. සීමාවක් ඇත්තේ නැහැ. ඒකම තමයි පින්නතුණි භාවනා කරන්න පටන් ගත්තාම මෙන්න මේ සතර සතිපට්ඨාන බැසගෙන මේ දාන සීල භාවනා නෙමෙයි පින්නතුණි මෙතන තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන තුල සීල සමාධි ප්‍රඥා කියන තුල දෙන්නා වූ මේ තමන්ගේ පර්යංක භාවනාව සක්මන් භාවනාව තමන් ඒකට බැසගත්තට පින්නතුණි ඒකත් අන්න අර දාන වේලාවේදී දානි නැවත නැවත වැඩි වෙවි ගියා මිසක් දානි අඩුනේ නැහැ වගේ පර්යංක කරන වෙලාවත් තමන් නොදැනුවත්වම වැඩි වෙලා තියෙනවා. සක්මන් කරන වෙලාවත් තමන් නොදැනුවත්වම වැඩි වෙලා තියෙනවා පින. හොඳට පරීක්ෂා කරලා බලන්න තමන්ගේ අත්දැකීම හරහා මේ වැඩේ සිද්ධ වෙලා නැද්ද කියලා මේ පර්යංකය තුල අත්දැකීමක් දෙකක් ලැබුණා නම් පින. අත්දැකීම ලැබුණ නැතිනම් ඒ අය මේ වෙනට මේ භාවනාව නතර කළා තවත් හාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා ආරණ්‍ය වලට ගිහිල්ලා ඇති භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා ඇති YouTube එකේ තව නාලිකා හොයලා ඇති. මේවා කල්පනා කරගෙන හිටියානම් මේවා තමයි අත්දැකීමට ගියේ නැත්තම් කල්පනා කරන්න පටන් ගත්ත අය මේ භාවනාවල් නතර කළා නොයෙකුත් දේවල් කිය මේ මහඳුරු මහා බුරු ටික කියන්නේ මේක නම් නැත්තක් නෑ මම බැලුවා මේක කියන්නේ යෝනිසෝමනසිකාරයක් නෑ කියලා විවිධාකාරව චෝදනා කරන ඇති. අපිට තේරෙන්නේ නෑ කියලා කියනවා. තේරෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? මේක තේරෙන්න නම් තමන් අත්දකින්න ඕන. තමන් අත්දැකපු ප්‍රමාණයට සාපේක්ෂව තේරෙනවා. හැබැයි මේ කියන බණේ තිබෙනා වූ 100%ක් නම් තේරෙන්නේ නැහැ. 100%ක් තේරෙවි කවදා හෝ දවසක තමන් රහත් වුණා. එහෙනම් බුදු කෙනෙක් කියනා වූ බණ කියන්නේ පින්නොදෙනි බුද්ධ ප්‍රඥාව හරහා තිබෙනා වූ නම් තමන් බුද්ධ ප්‍රඥාව තුළට බුද්ධ ප්‍රඥාව කිට්ටුවට සමාන මට්ටමට ගියේ නැත්නම් බුද්ධ ප්‍රඥාවට සමාන වෙනවා කියන්නේ තමන් බුදු වෙනවා කියන එක නෙමෙයි. තමනුත් රහත් වෙනවා කියන එකයි. රහතුන් වහන්සේ ඒ බුද්ධ ප්‍රඥාවට වඩා අඩු ප්‍රඥාවක නෙමෙයි ඉන්නේ පිළිබඳව. මොකද ලෝකයේ පිළිබඳ ප්‍රඥාවයි මේ කතා කරන්නේ. වෙන දේවල් නෙමෙයි. ලෝකයේ පිළිබඳ ප්‍රඥාව කියන්නේ මේ මොහොත පිළිබඳ. මේ මොහොත කියන එක තමයි පිළිබඳුනි ලෝකය කියලා මේ අන්තිමට තමන් අවබෝධ කරගන්න.
ඒකට අවබෝධ වෙනකොට මේ ලෝකේ නම් තියෙන්නේ වෙනස් වීමක් පමණක් කියන එක. වෙනස් වීමක් පමණක් කියන එක අවබෝධ වුණාට පින්නතුනි පස්සේ පින්නතුනි වෙනස් වෙනවනම් වෙනස් වෙන බවත් දැනගන්න බෑයි නේද කියලා මෙන්න මේ අවබෝධයට යනවා. ඔන්න ඔය ප්‍රකාශනය ඔය ආකාරයෙන් පින්නතුනි මේ ඊයේ පෙරේදා දවසේ වගේ දැන් දවස් දෙකකට කලින් තිබුණා වූ මේ කමඨාන් සාකච්ඡාව ස්කයිප් හරහා කමඨාන් සාකච්ඡාවේදී මේ යෝගාවචර මහත්මිය පැහැදිලිව ප්‍රකාශ කරා මේ බොහොම කාලයක් භාවනා කරපු අය නෙමෙයි ඉතාමත් කෙටි කාලයක් භාවනා කරපු අය. නේවාසික වැඩසටහන් වලට ආවද නැද්ද කියලා හරියටම තොරතුරක් නැහැ. මේ මොහොතේ ප්‍රකටවන්නේ එහෙම නැත්නම් මේ සතිපත් මාසයකට වරක් තියෙන මේ භාවනාවට ප්‍රවිෂ්ඨ වැඩසටහන දවස් දෙකක් ඇවිල්ලා වෙන්න පුළුවන්. නැත්නම් පොහොය දින වැඩසටහන දවස් දෙකක් ඇවිල්ලා වෙන්න පුළුවන්. හැබැයි ක්‍රමානුකූලව භාවනාව සිද්ධ වෙලා පැහැදිලිව තමන්ගේ ප්‍රකාශ තුළ තමාම කියනවා මම අත්දැක්ක මිසක් බුදුහාමුදුරුවෝ කියපු එකක් නෙමෙයි. මම මාතුලින් දැක්ක නිසා මට දැන් මේ පිළිබඳව මොනම සැකයක්වත් නැහැ. මේ නිසා මාව මැරුවත් මේක වෙනස් කරන්න කාටවත් බෑ. කවුරුවත් තුවක්කු ගහලා මගේ ඉස්සරහා මානගෙන කිව්වට උඹ මරලා වෙඩි තියලා මරනවා උඹ වෙනස් වුණේ නැත්තම් කිව්වට ඒක අදාළ නෑ. මොකද ඒකත් මේ මොහොතේ මට ප්‍රකට වීමක් විතරයි. ඒකත් දැනගන්නකොට තුවක්කුවක්පත් වෙන ක්‍රමයක් නෑ. දැන් වෙනුවට තමයි විශ්වාසයෙන් යුතුව මේකට බැස ගන්න නිසා යෝනිසු මනසිකාරය හරහාම බැස ගන්න නිසා ප්‍රතිඵල ඉක්මනින් මුක්ති විඳින්න පුළුවන් කියන එකයි පින්නදුනේ. හැබැයි අදටත් මේ පින්නදුන් වෙනුවෙන් මේ පැනවිලා තිබෙනා වූ කාලේ නම් අවසන් වෙලා තියෙනවා. කාලේ විනාඩි 5කට වගේ ආසන කාලයක් වැඩිපුරක් ගිහලා දිනවා. හැබැයි මේ ශබ්දවාහිනී යන්ත්‍රයට දැන් මේ දීලා දෙවෙනා වූ පාලන බලය ඉවත් වෙනවා. ඒ අනුව ශබ්දවාහිනී යන්ත්‍රය ක්‍රියා විරහිත වෙන්නයි සූදානම් වෙලා තියෙන්නේ. හැබැයි මේ ක්‍රියා විරහිත වෙන්නේ නිකන් නෙමෙයි. අලුතෙන් විශාල බණක් කියවලා තිනවා. මේ සියලු බණ කැටි වෙලා මේ ලෝකේ පුරාණා වූ සියලු පින්නතුන්ට සංසාරයෙන් ඈතර වෙන ගැටලුවක් නැහැ කියන එක සාහිතිකය දැන් Taman තුල නැවත නැවත එනවා. මොකක් කරාද? තමා තුලින් දැකීම තුල මේ තමාගේ දුර්ගුණ එකින් එක බැහැර වෙන ආකාරය තුල දුර්ගුණ එකින් එක අඩු වෙන ආකාරය තුල තමාගේ ගුණ ක්‍රමානුකූලව වැඩි වෙන ආකාරය තමා තුලින් නැවත නැවත අත්දැකීම හරහා සංසාරයෙන් ඈතර වීමවත් සෝතාපට්ටි මාර්ගය තුල තමන් ඉන්න බව දන්නවා. එහෙනම් මරණ මංචකයට බයක් නැහැ. මරණ මංචකේ සාහිතිකයි. මරණ මංචකේදී හෝ සෝතාපට්ටි බලය ලැබෙනවා. ඒ වචනේ පස්සේ වන්නේ පාපිනුදුනේ ඒකත් අදි වචනයක් පමණයි. ඒකත් පැනවිලා පමණයි. එහෙමනම් මේ ලෝකයේ පුරාට ඉන්නා වූ පින්නතුන් මේ ස්වාමීන් වහන්සේ මේ මොහොතේ වැඩ වාසය කරන්නා වූ මේ අග්ගොණ ප්‍රදේශයේ පින්වත් පවුල අයත් ඒ ආරණ්‍ය සේනාසනයේ කුටි තුල ඉඳගෙනයි මේ මధుර පමණයි මේ ස්ථානයේ හිටියේ මේ ස්වාමීන් වහන්සේ දැන් ආකාරයට මේ මොහොතේදී මේ ස්ථානයේ ඉන්නා වූ ලක්ෂ ගණක් වන අමනුෂ්‍යනසා කූඹි සහනිකු සත්තුන්ට ඇර නමුත් ඒ සියල්ල හරහා ලුස්සෙට ගියා වූ බණ තුල මේ ලක්ෂ ගණක් වන්නා වූ දිව්‍ය දෙවිවරුනුත් ඒ වගේම ලෝකේ පුරාවටනා වූ දහස් ගණක් සිය ගණක් වන්නා වූ මේ පිනදුනුත් මේ මොහොතේ ඊට පසු නැවත නැවතත් වරින් වර මේ බණ හිමරා සංසාරයෙන් ඈතර වෙනවා. ඒ සඳහා උපදෙස් දෙන්නේ සඳහා අනුශාසනා කරන්නේ සඳහා මේ මාර්ගය කියා දෙන්න කවුරුහත් කරන විශාල පිරිසක් ලෝකේ පුරා ඉඳිනේ අය කරනවා. ස්වාමින් වහන්සේ වයින් දැනුවත් වෙන ඉතා සුළු ප්‍රමාණයක් ස්වාමින් වහන්සේ මේ එකක්වත් දැනුවත් වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට සිද්ධ වෙනවා ඇති. බුදුහාමුදුරුවෝ සිදු වුණේ ඒ ආකාරයයි. අන්‍ය ආකාරයට මේ ලෝකේ මේ මොහොතේදී මේ ධර්ම විශ්වගත වෙලා තිනවා. ඒ ආරා මේ සියලු පින්නතුන්ගේ ප්‍රඥාව වර්ධනය වෙලා තිනවා. මේ ප්‍රඥාව වර්ධනය වෙලා තමයි ලෝකයට දානයක් දීලා ධර්ම දානයක් දීලා තිනවා. ඒ සියල්ලේ බලයෙන් මේ සියලුම පින්නතුණුත් මේ පින්නතුණු මේ කාර්යයන් කර යනසා විවිධාකාරයෙන් උදව්පකාර කරන්නා උසා ඒක කැනෙහිලිකම් කරන්නා වූ විරුද්ධවාදීකම් කරන්නා වූ විවිධාකාරයගේ මේ සියලු පින්නතුන්ගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.